තෙරුවන් සරණයි. සුබෝදෑසනක් පින්වත් ඔබ හැමදෙනාටම. ජීවිත අඳුර වෙනවිද දකින්නට අතරමං නොවේ මේ සංසාරයේහි දහම් ආලෝකයෙන් සැරිසරන්නට ඒ ආලෝකය තුලින් ජීවිතයේ අවබෝධය එක් කරගන්නට අදත් සූදානමින් සුපහන් ජීවිතය අපි සජීව වැඩසටහන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න මේ සූදානම බෞද්ධ රූපවාහිනී නාලිකාව ආරම්භයේදී නිර්මාණය කළ පළමු රූපවාහිනී මැදිරි පරිශ්‍රයේ සිට අදත් සුපුරුදු පරිදි මේ අඳුර මුදා හැර ජීවිතයේ ආලෝකයේ ජීවිතයට එක් කරන අරමුණින් මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට වැඩ හිඳින පින්වත් අපේ හාමුදුරුවෝ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්නාරාම සදහම් සෙනසුනේහි අනුශාසක ආචාර්ය පූජනීය මිරිසේ ධම්මික අපේ හාමුදුරුවෝ. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අඳුරු තැනක් වේද ආලෝකයක් එක්කල විට එය ආනන්දයෙන්ද බබලනවා. ඒ නිසා මේ ජීවිත අඳුරේම නොතියා ඒ ජීවිත ආලෝකය කෙරෙහි යොමු කරන්නට ආලෝකයට හිත ඇති ආලෝකය කියාම අදහස් කරන්නේ ධර්මයට හිත ඇති බොහෝ මිනිසුන් නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඒ මිනිසුන් අතරේ බොහෝ දුරක් ගෙවාගෙන මේ අද මේ මැදිරියට ඇවිල්ලා ඉන්න පිරිසත් එලෙසින්ම ධර්මයේ සොයාගෙන යන ඒ ධර්මයේහි ආලෝකය බලාපොරොත්තු වෙන පින්වත් පිරිසක්. ඒ අනුව අද පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේත් ඒ පිරිස අනුරාධපුර පාර තලාව නගරයේ පදිංචි කැඩුම් බිදුම් වෛද්‍ය ජී.පී. ෆොන්සේකා මහත්මයා, ඒ වෙද මහත්මයා, ඒ වගේම එම මහත්මිය, දියණිය, පුතා ඒ මූලිකත්වයේ ධර්මින් ඒ පිරිස ඥාතීන් හිත මිත්‍රාදීන්ටත් ආරාධනා කළා අද මේ පින්කමට සහභාගී වෙන්න කියලා. කැඩුම් බිදුම් කිව්වහම කෙනෙක්ගේ අපේ ශරීරයේ කොටසක් ඒ වගේ පුංචි බිඳීම් වලට ලක් වුණාම නැවත සකස් කරන්න පුළුවන් කමක් තිබෙනවා කොහොම හරි. එහෙමයි. නමුත් ඉතින් හිත කියන එක කැඩුනොත්, හිත කියන එක බිඳුනොත්, හිත වැටුනොත් අපිට හදන්න හරි අමාරුයි. ඒ හිත හදාගන්න පුළුවන්කම රැඳෙන්නේ ලෞතුරු බුදු මුවින් වදහල තථාගත ශ්‍රී සද්ධර්මයෙන්මයි. ඒ නිසා එයත් අවබෝධ කර ගැනීම ඒ තරම්ම ලිහිසි කාරණාවක් නොවේ. මොකද මේ පවතින සමාජ රටාවත් එක්ක හැල්මේ දුවන ජීවිතයට ධර්මය මහා ඖෂධයක්. ඒ ඖෂධය සමීප කරගන්නවා කියන්නේත් ඒ තරම්ම ලිහිසි කාරණාවක් නොවුනත් ඒ තරම්ම වටිනා කාරණාවක් අපේ ජීවිතේ නැහැ. අපි ඒ නිසා අද පින්කමට දායකත්වයෙන් කටයුතු කරන අපේ වෙදදුරුතුමන්ට ආරාධනා කරමු. ප්‍රථමයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න ස්වාමීන් වහන්සේටත් අතගස්වලා ඉන්න අනතුරු අපි දේශකයන් වහන්සේට දෙහත් වටේ පිළිගන්වා ආරාධනා කරමු. උදෑසනින්ම මේ පිරිස ආවා පින්කමට සහභාගී වෙන්න. ඊටාම උනන්දුවෙන්. ඒ නිසා අපි ඊටාම ගෞරවණීය ඒ පිළිබඳවත් සිහිපත් කරනවා. දැන් ආරාධනා කරනවා දෙහත් වටේ පිළිගන්වලා ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න. සාදු සාදු සාදු. මේ දේශනාව එහෙම නැත්නම් මේ වැඩසටහන පෙර වැඩසටහන් ඔබට අපගේ YouTube හරහා නරඹන්න පුළුවන්කම ලැබෙනවා. වර්තමානයේදී විවිධ හඬවලට සවන් දෙන්නට ඇල්මක් දක්වන අපි තථාගතයන්න් වහන්සේගේ මధుර ස්වරයට අපි සවන් යොමු කළොත් ඒ හඬට මම හිතනවා අපේ ජීවිතයට ඒ අපි හොයන වටිනාකම ලැබෙවි. මොකද අනිත් සියල්ල අපි කොයිතරම් ඇහුවත් හුදෙක්මයේදී අහලා එතනින් එහාට අපි මේ මොහොතේ ලබා ගන්න යම් රසවින්දනයක් පමණක් විනා ඉන් එහාට අපට ජීවිතයට අර්ථයක් එක්වන්නේ නැහැ. ඒ නිසා YouTube හරහා අපේ සුපහන් ජීවිතය ඔබ පරීක්ෂක තීරුවේ සටහන් කළොත් මේ සියලු වැඩසටහන් නරඹන්න පුළුවන්. ඒ වැඩසටහන් නැවත ශ්‍රවණය කිරීම අපේ ජීවිතයට ආලෝකයක් එක් කරනවා. එහෙමනම් අපි වැඩසටහන ආරම්භ කරනවා. ගිය සතියේදී අපි සිකුරාදා දවසේ කතා බහ කළේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමගින් මේ සුපහන් ජීවිතය කියන මාතෘකාව තුළ අපි ධර්මයේ කිව්වහම හැම මොහොතකම ස්වාමීන් වහන්සේලා අපිට පහදා දෙන්නේ මේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය පිළිබඳව. එය තමයි මේ ධර්මය කියලා කියන්නේ. ඒ අනිත්‍ය ස්වභාවය වටහාගෙන අපි අපේ ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත අපේ මෙලවත් පරලොවත් සුගතිය වෙනුවෙන් මඟ සදා ගන්නට ඕනි. මොකද නිවන වෙනුවෙන් තමයි අපි අරමුණ කරගන්නේ. අපි මේ කරන හැම ක්‍රියාවක්ම ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේලා මේ තිබෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය අපිට පහදා දෙන්න උත්සාහ කරන්නේ. නමුත් මේ සසරේ ගමන් කරන අපි මේ ජීවිතය
ඊටාම සුපහන්ව ගත කළොතින් අපට අපේ ජීවිතය සසර අපි බලාපොරොත්තු වෙන නිවන කරා යොමු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සමහර කෙනෙක් කියන්නට පුළුවන් අපි ඊටාම හොඳින් මේ ගමන සකස් කරගන්නවා කියලා. සමහර කෙනෙක් අපි දකිනවා ලෞකික ජීවිතයේ සතුට විනෝදය ආස්වාදයේ මේ හැම දෙයක් එක්කම ජීවත් වෙන පිරිස. අපි සමහර කෙනෙක් කියනවා මේ පිරිස ටිකක් නිවනට ඈතින් ඉන්නේ කියලා. අපි කාටවත් ඒ විදිහට කෙනෙක්ව වර්ග කරන්න වෙන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අප තනිවම හිතුවත් අපට මේ ජීවිතේ මොනවද අපි සුපහන් ජීවිතයකට එක් කරගන්න ඕනේ කියන කාරණා ඒ සිතවිල්ලම ඇති. මම හිතන්නේ ක්‍රියාවට නංවන්න ඒ ක්‍රියාව තුළින් අපට අපේ සසර ගමනට එය අත්වැලක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසායි ස්වාමීන් වහන්සේ මේ හෝරාවේදී සුපහන් ජීවිතයේ මාතෘකාවේ මේ අපි ගත කරන ජීවිතය තුළ ශීලය කියන මාතෘකාව යටතේ අපි කොහොමද අපේ ජීවිතේ හැදිච්චකම සකස් කරගන්නේ කියන මාතෘකාවේ මේ කාරණා කතා බහ කළේ. අපි ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු පෙර සතියත් සිහිපත් කරමින්ම වැඩසටහනට ප්‍රවිෂ්ටයක් එක් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම උතුම් තුනුරුවන් සරණයි. චමිර පුතාත් එවැගේම දායකත්වයේ උසුලන වෙදදුරුතුමන් ප්‍රධාන පින්වත් වූ ඔබ සියලු දෙනාටමත් එවැගේම අප ඉදිරියේ තැන්පත්ව සිටින ඔබ මෙන්ම මේ රටෙහි හෝ ලොව කොතනක හෝ සිට මේ අපේ සාකච්ඡාව ශ්‍රවණය කරන්නේ නම් ඒ හැම දිනාටම ඊටමත් කරුණාවෙන් අප ආමන්ත්‍රණය කරනවා. අප පවත්වාගෙන යන සුපසන් ජීවිත ධර්ම සාකච්ඡා පෙළෙහි අද තුන්වෙනි වැඩසටහනයි. අද සාකච්ඡා කරන්නේ සීලය පිළිබඳවමයි. හැදුණුකම, සංවරය, හික්මීම, විනය මේ ආදී විවිධ වචන වලින් අපි භාවිතා කරන මේ කායික වාචසික සංවරය එහෙත් සිතෙහි මනාව වූ අවබෝධයෙන් මෙහෙවීමෙන් යුක්තව ඒ පිළිබඳවයි අද දවසෙත් අපි සාකච්ඡා කරන්නේ. එහෙත් මේ සාකච්ඡාව මම ඔබට පෙන්වා දෙන්නේ කල්යාණවන්තයන් වහන්සේ, කල්යාණ මිත්‍රයන්න් වහන්සේ නමක් හැටියටයි. ඔබත් අවබෝධයෙන් සරණ ගිය, සරණ යන තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තා වූ ගුණ දැන පැහැදීමෙන් ඇති කරගත්තා වූ ප්‍රසාදය හා සමගින් තමා තුළින් තමාම ධර්ම සාකච්ඡාව හිත තුළින් ඇති කරගන්න. මේ මමද? මේ මටද? තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මගේ හිත ගැන දැකලා මට කියන දෙයක්ද? මාගේ හිත කොහොමද දැන් මා පවත්වා ගන්නේ? සනසිල්ල හොයාගෙන යන්නේ කොහොමද කියලා ඔබ හිතන්න පටන් ගන්න. ඒ ඔස්සේ ඔබට දැනේ අතීතයෙන් ඔබට බොහෝ සලකුණු හිතට දැනේ. බොහෝ විටක සතුට වගේම හිත රිදවපු කියාගන්න බැරුව තෙරපෙමින් හදවතේ තිබුණු බොහෝ දේවල් හිතට හරියට රළ පහරක් වගේ විටක වේදනාවක්, තවත් විටක හිත තිගැස්සෙමින් ඉදිරියට එන්න පුළුවන්. ඒ හැම වෙලාවකම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ අමා දහම ඔබට හිතට සුවපත් ලෙස උපකාර කරගන්න පුළුවනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා සියලු සත්‍යයන් අප්‍රමාණ වූ දුක් විඳි ආකාරයේ සංසාර ගමනේ මහා කරුණාවෙන් දේශනා කළා නොවේද? ඒ ශ්‍රී සද්ධර්මයේ නොවේද අපි මේ සාකච්ඡා කරන්නේ, සිහිපත් කරන්නේ? මේ උතුම් ධර්මයේ ඔස්සේ මට හිත නිවා ගන්න පුළුවනි කියන හැඟීම ඔබ අවබෝධයෙන් ඇති කරගත්තා වූ විශ්වාසය ගොඩනගා ගන්න. ඒ ඔස්සේ ඔබේ ජීවිත කතාව ඔබ තනිවම නෙමෙයි ඔබ පවත්වා ගන්නේ. ලෝකය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයට අනුව පුතා ස්කන්ධ පංචකයයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තමයි ලෝකය. එතකොට ලෝකයේ හට ගැනීම, හට ගැනීමේ හේතුව, නිරෝධය, නිරෝධ කිරීමේ මාර්ගය.
ස්කන්ධ පංචකය පවතින තාක්කල් දුක හට ගන්නවා. ඒක අපි ගැඹුරින් සාකච්ඡා කළ යුතු තැන. එතකොට ස්කන්ධ පංචකය දෙස දකින්නේ දැකිය යුත්තේ සුපසන්විදියට. දැන් නිරන්තරයෙන් ඇහෙන දේ තමයි පුතා අපි මේ දුකක් හැටියටම දකින්න කියන එක. දුක අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගන්න නම් දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයේ වටිනාකම සිහිපත් කරලා ඔබ සංසිඳුණු හිතකින් මේ ස්කන්ධ පංචකයේ දෙස දකින්න. එකපාරට මඳුරින් දකින්න ගියොත් ඔබට කිසිවක් පේන්නේ නැතුව යනවා. සම්මත ලෝකයේ තුල දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් මම ලැබුවා නේද කියලා ඔබ දකිනවා. ඒතර සම්මුතිය තුළ ප්‍රඥප්තියෙන් අපි දකින්නේ මේ කයත් එක්ක, ස්කන්ධ පංචකයත් එක්ක. මේ ස්කන්ධ පංචකය පිහිටවාගෙන පිරිසිදුව, නිරෝගීව, ප්‍රසන්නව අපි අපේ ජීවිතයේ ප්‍රඥප්තිය තුළ සම්මුතිය තුළ කටයුතු කරනවා. පරමාර්ථ ධර්මය අවබෝධයට ගන්නවා මේ ස්කන්ධ පංචකය. එනම් අපි හඳුන්වන මේ කය මට ඕන විදියට පවතින්නේ නැහැ. සම්මත ලෝකයේ තුල වාඩි වෙලා කවල පොළනාවල ඇඳුමින් සරසලා තිබෙනවා. නමුත් පරම සත්‍ය වශයෙන් මුලින්ම මේ චමේර පුතා සඳහන් කළා වගේ අනිච්ච නිට්ටය නොවන ස්වභාවය. අප කෙරෙහි අපි කැමැති පරිදි නොපවත්නා ස්වභාවය. එහි මම මගේ කියන දෘෂ්ටියෙන් සරු බවක් ගන්න නැති බව. මේ දැන් අවබෝධයට යනවා. ඒ ලෙසින් දකිනකොට අපි දැන් අවබෝධය ගන්නවා මේ ස්කන්ධ පංචකය කියන්නේ අනවබෝධයෙන් කටයුතු කළොත් දුක උපදින්න, දුක හදාගන්න, දුක නිර්මාණය කරන්න, භවය දුකකටම ඇද දාගන්න හේතුවක් වන දෙයක් නේද? අවබෝධයට ගත්තොත් මේ ස්කන්ධ පංචකයම දුකින් නිදහස් වෙන තැනක්, සැනසෙල්ල හොයන තැනක් බවට පත් කරගන්න පුළුවන්. තමා කෙරෙන් මේ අවබෝධය ඇති කරගෙන බාහිර ලෝකයේ තුලින් ඔබ දකිනවා ඔබේ ජීවිත තුල. ජීවිත ගමනේ මුලින්ම දුවේ කියපු, පුතේ කියපු ඒ හඬ ඔබේ හිතවලට දැනෙනවා ඇති. සමහර ඇත්තන්ගේ දෙමව්පියෝ අද මේ ලෝකේ මේ මිහිතලයේ මත දෙපයින් නොනැගී සිටින්න පුළුවන්. ඔවුන් ඔබේ මතකයේ පමණක් අවදි කරයි. තවත් ඇත්තන්ගේ දරුවන්ගේ දෙමව්පියෝ ජීවත් සිටින්න පුළුවන්. ඒ හැම අපට මොනවද අතට එකතු වුණේ කියන තැනකට වඩා, අපට මොනවද ලෞකික ලෝකයට දෙමව්පියෝ දුන්නේ කියන තැනකට වඩා ආධ්‍යාත්මික වශයෙන් දිගු සසර ගමනේ තමා කර්මානුරූපව යනකොට අපි හොයාගත්ත දේ තමයි, අපිට ලැබුණු දේ තමයි මනුස්ස ජීවිතය. අපිට අම්මා අප්පච්චි කර උදව් කරපු එක, අම්මා තාත්තා කර උදව් කරපු එක. එහෙම නැත්නම් කොතැනක උපදින්න වෙනවා. සංසාර ගමනේ සියලු කෙලෙසුන් ප්‍රහාණය නොකොට තිබුණා නම් සසර ගමනේ තමන්ගේ කර්මානුරූපව කොතැනක උපදින්න වෙනවා. අපේ අම්මා අප්පච්චි කලේ අපට ඒට උපකාර වූ දේ එනුවණින් සිහිපත් කරන්න හොඳයි. බාහිර ලෝකයේ තුල දෙමව්පිය දරුවෝ ස්වාමියා බිරිඳ සොහිරියන් වෘත්තිය රැකියාව ගේදර බොහෝ දේවල් ඔබ දැන් පනවගත්ත ලෝකයේ තුල සකස් වෙනවා. මේ හැම තැනකම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සිහිපත් කරාම හේතුන් ප්‍රත්‍ය කරගෙන හට අරගෙන බිඳී යන ලොවක් තුල අපි මේ දකින ඵල විපාක තමයි ඔබ මම ගේදර ධන ධාන්‍ය සිතින් ඇති කරගත්ත සංඥා සංස්කාර. ඒ තමයි තනතුරු නම්බුනාම බොහෝ දේවල් ඔය සියල්ල. දැන් ඔන්න අපි තැනකට ආවා. අපි දැන් සතුටින් ජීවත් වෙන්න. සුපහන් ජීවිතය තුළ සතුටින් ජීවත් වෙන්න. එයට අපි අද මාතෘකාව හැටියට කොටසක් හැටියට ගත්තේ ඒ තමයි සීලය, ඒ තමයි හැදිච්චකම. අපි ආරම්භයක් ගත්තොත් චමීර පුතේ මුණ ධන දාහනේ සම්පත් තිබුණත්, මුණ තනතුරු අපි ලබාගෙන හිටියත් හැදිච්චකම නැතිනම් යන්න පළඟටවත් මහා නපුරු කෙනෙක්. ඒ ටික රටේ ලෝකයා කිව්වේ නැතු වුණාට තමන්ගේ ගෙදරින් ඇහුණොත්. මොකද මේ ලෝකේ හැම මිනිස්සෙක්ම හොයාගෙන යන්නේ සන්තුෂ්ටිය, හිතේ සැනසෙල්ල. ගහනවට බනිනවට මේ ලෝකේ කවුරුවක් කැමති නැහැ. අපි පෙර වැඩසටහනේ සඳහන් කළා. ඒ ඔබේ වචන බොහෝ විටක පාවිච්චි කරන්නේ ආදරය. මේ ලෝකේ මිනිස්සු මොන පාටියෙන් පේන හිටියත් ආදරය ලෙන්ගතුකම හොයාගෙන යනවා. ගහනවට බනිනවට රිදෙනවට හිත වේදනාවකට මේ ලෝකේ කවුරුවක් කැමති නැහැ. මිනිස්සු පමණක් නෙමේ සතෙක්වත් කැමති නැහැ ඒ දෙයට. එහෙමනම් අපිට මේ දේ ගොඩනගා ගන්න කොහොමද ගොඩනගා ගන්නේ? ගඩොල් වලින් බිත්තියක් පාලමක් යකඩ වලින් නෙමේ. අපේ හිත තුල ඇති කරගන්නා වූ අවබෝධයේ චිත්ත චෛතසික සිතුවිලි ඔස්සේ අපිට මේ හික්මීම ඇති කරගත්තොත් ඔබ රාජකුමාරයෙක් නොවුනට, සිටු දේවියක් නොවුනට, මහා ධනස්කන්ධයක් තිබෙන මහා පොහොසතෙක් නොවුනට ලෞකික වශයෙන්, හැබැයි හදවතක් තිබෙන, හැදිච්චකමක් තිබෙන, සිතුවිලි වලින් වචනයෙන් ක්‍රියාවෙන් පමණක් නෙමෙයි නුඹේ ඇස් දෙකේ පවා හැදුණු කමක් තිබෙනවා. ඔබේ ඇස් පිහාටුවක ඇස් පිල්ලමක පවා සුසුමක පවා පවතින නිවුණු බව සැනසෙල්ල
ඔබ වගේ කෙනෙක් මට පමණක් නෙමෙයි. මේ ලෝකේ කොතනක හිටියත් එතන ගහට කොළට පවා ඔබේ හැදිච්චකම සුපසන්කම දැනෙන්නට පටන් ගනීවි. අනේ ඔබ තාම සමහර විටක රහත් වෙලා නැති වෙන්න පුළුවන්. මාර්ග ඵලාබෝධයකටවත් පත් නොවී සිටින්න පුළුවන්. නමුත් නුඹටවත් දැනෙන්නේ නැද්ද නුඹ ගැනම හිතලා මොනතරම් සැනසෙල්ලක්ද සන්තුෂ්ටියක්ද කියලා. ඔව්. දුර්ලභ ලබාගත් මනුස්ස ජීවිතය ගැන තියෙන හිතට සැනසෙල්ලක්. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළා නේද? නුඹලා හැම කෙනෙක්ම මේ ලබාගත් දුර්ලභ මනුස්ස ජීවිතය මොනතරම් වටිනවද? අතීත සංසාරගෙන අප්‍රමාණ කාලයක් දුක් විඳලා වැඩිපුරම සතර අපායේ නරක තිරිසන් പ്രേත අසුර වැඩිපුරම සතර අපායේ ඉපදිලා අපි ලබාගත් මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද? නැවත සඳහන් කළොත් අද කතාවෙත් ලෝක ජනගහනය චමිර පුතේ මේට අවුරුදු 10කට පමණ පෙර ආතුව 700 සම්පූර්ණ වුණා. දැන් ස්වල්පයක් වැඩි ඇති. ඔලු ගණනාව ගණන් කළොත් කෝටි 700යි මුළු ලෝකෙම. සතර අපායේ අපිට පේන මේ තිරිසන් අපාය සතුන් කොච්චරයි කියලා කොහොමද ගණනක් හදන්නේ? කූඹි ගුලක කොච්චරද? අපිට දැනෙන්නේ නැද්ද ණය පොළඟේ සතෙක් දකින්නකොට අනේ මම සංසාර ගමනේ මෙහෙම ඉඳලා මේ දුර්ලභ මනුස්ස ජීවිතේ මම ලැබුවා නේද කියලා. අනේ එතනින් අපි පටන් ගන්න ඕනේ හිත සුපහන් කරගත්තොත් ඔව් කය නිරෝගී කරගන්න ඕනේ ප්‍රසන්න කරගන්න ඕනේ ඒට වරදක් නැහැ. හැබැයි කය පමණක් ප්‍රසන්න කරගත්ත ඇත්තෝ සිත අපිරිසුදු වීම නිසා ඔවුන්ගේ සිත් ඒ ජීවිතය අප්‍රසන්න කරගෙන ඇති බව ඔබට දැනෙනවා ඇති. මොකටද ඉතින් මුතුමැණික් රත්තරන් පැලඳගෙන හිටියත් තියෙනවා කියලා රටේ ලෝකෙට පේන්නත් ওই දේවල් අල්ලගෙන හිතාගෙන හිටියත් හිතේ නපුරුකම් ඇති මිනිස්සු මොකටද ජීවත් උනේ? මේ ලෝකෙට බිහි කළ අම්මා අප්පච්චිට පවා හොඳක් ලැබෙන එකක් නැහැ. ඔය වගේ හිත කිලිටි කරගෙන නුඹ ඔය බාහිර පෙනුම පමණක් ওই විදිහට තබා ගත්තට කිසිම ප්‍රයෝජනයක් නැහැ නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළ ඔස්සේ අපි හිතවලට දැනෙනවා. දැන් අපි සීලයට එනවා. හැදිච්ච කමට පුළුවන් ජීවිතේ ලොකු විපර්යාසයක් කරන්න. හැබැයි කායික විපර්යාස ගැන නෙමෙයි මේ අපි කතා කරන්නේ. හිතේ විපර්යාස ගැන. බුදුහාමුදුරුවෝ දේශනා කළ අපි ගමු එක සූත්‍ර දේශනාවක් මහා නාම සූත්‍ර දේශනාවෙහි මහා නාම සූත්‍ර කීපයක් තිබෙනවා. මේ සඳහන් කරන මහා නාම සූත්‍ර දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ වෙතට එන මහා නාම ශාක්‍ය අහනවා භාග්‍යවතුන් වහන්සේ උපාසක කියලා කියනවා. කුමන අර්ථයකින් උපාසක කියලා කියනවද? තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දවසක මහා නාම ගුණ දැන පැහැදීමෙන් අවබෝධයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ සරණ යනවද? අන්න එදා පටන් උපාසක ස්වභාවයට පත් වෙනවා. අපි වෙනම සාකච්ඡා කරනවා මේ ගුණ දැන පහදින්නේ කොහොමද බුදුරජාණන් වහන්සේගේ නම අරහදී බුදු ගුණ. මේ විදිහට ධර්ම රත්නයේ කෙරෙහි ආර්ය සංඝ රත්නයේ කෙරෙහි ගුණ දැන පහදින්න ඕනේ. එතන පොඩ්ඩක් පුතේ සඳහන් කරන්න ඕනේ අපි බොහෝ පිරිසක් පහදිනවා කිව්වට ಗುಣ දැන පැහැදෙලා නැහැ. ಗುಣ නිවැරදි ආකාරයෙන් දැනගෙන නෙමේ පැහැදීම් ඇති කරගෙන තියෙන්නේ. අපි වෙන මේක සාකච්ඡා කරනවා. දැන් මම ඊළඟ කොටසට එන්නේ මේ තුනුරුවන් කෙරේ ප්‍රසාදය ඇති කරගත්තට පස්සේ ඊට පස්සේ මේ උපාසක උපාසිකාවන් විසින් කුමක්ද කළ යුතු වන්නේ? එහිදී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාණාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, නොදුන් දෙය ගැනීමෙන් වැළකුණේ වෙයි, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි, දැන නැත්නම් බොරු කීමෙන් වැළකුණේ වෙයි, මදයට ප්‍රමාදයට වන රහමෙර පාණයෙන් වැළකුණේ වෙයි. මේ පහ තමයි පුතේ බෞද්ධ ලෝකයා තුළම හික්මීමේ මූලික පදනම හැටියට ගෘහස්ත සමාජය වෙනුවෙන් පෙන්වා දී තිබෙන්නේ. හොඳයි, දැන් අපි එක සිල්පදයක් ගමු. ඒ තමයි පාණාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. ඔබ සඳහන් කරන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. දැන් ජීවිතේ කී වතාවක් අපි එක සමාදන් වෙලා තියෙනවද? ඔබ ඔබෙන් ප්‍රශ්න කළොත් අහලා බලන්න කොච්චර කියලා තියෙනවද? අපේ රටේ බෞද්ධ ජනගහනය හිතන්න මේ රටේ බෞද්ධ ජනගහනය 2 කෝටි 20 ලක්ෂයක් සාමාන්‍යයෙන්. එතකොට මේ 2 කෝටි 20 ලක්ෂයෙන් අපි හිතමු 1 කෝටි 60 ලක්ෂයක් 80 ලක්ෂයක් බෞද්ධ ජනගහනය කියලා.
අපි එහෙම හිතමු. පින්වත්නි හොඳයි. මේ පිරිස තෙරුවන් සරණ යනවල කී වතාවක් අර බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන පටන් ඊට පස්සේ ප්‍රාණඝාත කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි කියලා කී වතාවක් කියලා තියෙනවා. සමහර විටක එහෙම කියන අයගෙන් gedari මැහෙන ලැබෙන පුතේ මේ පින් සිද්ධ වෙයි. ඔය නුඹ මාව ගෙලසිර නොකරට මාව පණ පිටින් මරා දානවා වගේ තමයි ජීවත්ව හිටියත් මාව මරා දාලා වගේ තමයි මේ දේ කරන්නේ. නුඹේ ඔය හැසිරීම, නුඹේ වචනය, නුඹේ ක්‍රියාව ඔය මොනවද කරන්නේ? ඔය දේවල් ඔහොම කරන්න එපා. මට ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඒ එක ආකාරයක්. තවත් විටක ඒ ගෙදරින් මෙහෙනවා ස්වාමියා බිරිඳ අතරම නුඹ ඔය විදියට හැසිරුණොත් නැත්තම් මට ඕන විදියට වෙන්නේ නැත්තම් තවත් නම් වැඩි කල ජීවත් වෙන්නේ නැහැ කියලා. මේ කතාව මෙහෙම වෙන්න එපා. ඊටාම කරුණාවෙන් පෙන්වා දෙන්න. මේක එළියට ආවට පස්සේ එකම ගමක එකම භාෂාව කතා කරන එකම සමහරට සම්මුතියට අපි කියන જાතියක එකම විහාරයට යන පිරිසත් ඔවුන් හිතන්නේ කොහොමද? බලන්නේ කොහොමද? දකින්නේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. සමහරු ගහන්න බනින්න හිතනව පමණක් නෙමෙයි. සමහරුන්ගේ මරණයත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. සමහර ඊටාම කරුණාවෙන් පුතේ මා සඳහන් කරන සමහර තැනක දෙවියන් ළඟට ගිහිල්ලත් යදින්නේ තවත් කෙනෙකුට විපතක් කරන්න නම් බුදුහාමුදුරුවෝ සරණ ගිය අපිමද මේ දේ සිද්ධ කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපි බුදුරජාණන් වහන්සේගේම දේශනාවෙන් මහා නාම සූත්‍රයේදී ඔවුන්ගේ කාර්යභාරය මොකද්ද? සරණ ගියා කියලා පැත්තකට වෙලා ඉඳීම නෙමෙයි අර වක්කලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ සිවුර දේශ මුහුණ දේශ බලන්න ඕනේ කියලා බලාගෙන සිටියේ කියන කතාව නෙමෙයි. එහෙත් වක්කලි ස්වාමීන් වහන්සේට දේශනා කළා. උඹ මේ දෙතිස් ගුණපයන්ගෙන් පිරිපුන් වෙච්චි සිවුර දේශ බලාගෙන සිටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ධර්මය දකින්න. ඒ ධර්මයේ පටිච්චසම්පාද ධර්මයයි. අපත් එහෙමනම් තෙරුවන් සරණ යාමෙන් අනතුරුව අඩුමතරමේ සම්මුතිය තුළ ප්‍රඥප්තිය පනවගෙන මම බෞද්ධ කෙනෙක් කියලා. අපි බුදුන් වඳිනවා කියලා බුදුරජාන් වහන්සේ වඳිනවා කියලා මේ විදිහට නම් කරලා තිබෙනවනම් ඒ විදිහට කටයුතු කරන ඊළඟ ක්‍රියාපටිපාටිය තුළ අපි තුලින් මොකද්ද මතුවෙන්නේ කියන අපි ප්‍රශ්නය අපිම අහලා බලන්න. අපි අනුන්ට පවරන්නේ නැතුව ඉඳිමු. මොකද ඉස්සෙල්ලා අපින් විසඳ ගන්න. ඒක ආත්මාර්ථකාමීත්වයක් නෙමෙයි. චමීර පුතේ සමහර ඇත්තෝ හිතනවා දැන් මෛත්‍රී භාවනා කරනකොට පළමුවෙන්ම මම නිදුක් වෙමි හෝ නිදුක් වෙම්මා කියලා පටන් ගන්නකොට ඒ ආත්මාර්ථකාමී නෑ. ඒ අර අනෝබෝධය නිසා කියන දෙයක්. ආත්මාර්ථකාමී නෙමෙයි. ඔබට කුසගින්න දැනෙනකොට තමයි ඔබට අන් අය ගැනත් හිතන්න පුළුවන්. මේ ලෝකේ හැම මිනිසෙකුටම කුසගින්නක් දැනෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අත්තානං උපමං කත්තාන හනේන ගතේ. තමා උපමාවට අරගෙන අන් අයට දඬු මුගුරු වලින් ප්‍රහාර දෙන්න එපා, ඝාතනය කරන්න එපා. එහෙම දේවල් කරන විදියට කටයුතු සලස්සන්නත් එපා. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් සියලු සත්‍යයන් මේ සංසාර ගමනේ දුකින් පෙළෙන බව අවබෝධ කරගෙන තමයි බෝධිසත්ව අවදී ආරම්භ කරන්නේ. මේ බුදු බව ලබාගෙන සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගෙන අන් සත්‍යයන්ුත් මේ දුකින් නිදහස් කරන්න ඕනේ කියලා. එතින්දි මොකද්ද පළමුවෙන් බෝධිසත්වයන් වහන්සේ කරේ? පුතේ දසපාරමී ධර්ම සම්පූර්ණ කළා. උන්වහන්සේ ඉස්සෙල්ලා දසපාරමී ධර්ම සම්පූර්ණ කළා. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරිය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දසපාරමී ධර්ම සම්පූර්ණ කළා. එහෙම නැතිඳි උන්වහන්සේ ආත්මාර්ථකාමී වෙන්න නැහැ. තමයි ඉස්සෙල්ලා සුදුසෙක් වෙන්න ඕනේ. එතන මම නිදුක් වෙමි, නිදුක් වෙම්මා, නිරෝගී වෙමි, නිරෝගී වෙම්මා ආදී වශයෙන් දකින්නේ මේ දුර්ලභ සංසාර ගමනේ මනුෂ්‍ය ජීවිතේ මම ලැබුවේ අනන්ත දුක් විඳලා. ඒ නිසා තවදුරටත් කයිනෝ සුවපත් වෙන්න ඕනේ, මනසිනුත් සුවපත් වෙන්න. මනසින් සුවපත් වෙන්නේ කෙලෙස් වලින් බැහැර වෙන එක. රාගාදී කෙලෙස් වලින් බැහැර වෙන්න හැබැයි අවබෝධයෙන්. එතන සම්මප්පදාන සූත්‍රයේ දේශනා කරන පුතේ එතන සංවරප්පදාන, පහනප්පදාන, භාවනාප්පදාන, අනුරක්කනප්පදාන කියන. එතෙන්දි හිත තමා නිරෝගී කරගන්න සුවපත් කරගන්න නම් දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන පහදිනකොට අපේ හිතට යම් වූද අවබෝධයක් එනවා අරහම් බුදු ගුණේ පටන් මේ දීර්ඝ සංසාර ගමන ඇති භයානක බව. භාග්‍යතුන් වහන්සේ ත්‍රිවිද්‍යා ඥානයන්හිදී පුබ්බේ නිවාසානුස්සති, චුතුපපාත, ආසවක්ඛය කියන ත්‍රිවිද්‍යා ඥානයන්හි අවබෝධ කරගත්තා. තමන් වහන්සේ සියලු සත්වයෝත් අතීත සංසාර ගමනේ අප්‍රමාණ දුක් විඳා. අන්න ඒ දුකින් නිදහස් වෙන්න නම් මේ භයානක ගෝර වූ සසර සකස් යන්නේ රාග දෝෂ මෝහ නිසා. අන්න ඒ රාග දෝෂ මෝහාදී කෙලෙසුන් මුළුමනින් බැහැර කිරීමේ ඥානය තමයි ආසවක්ඛය, ආශ්‍රව ඡය කිරීමේ ඥානය. මේ විදිහට දැන් බුදු ගුණය, අරහන් බුදු ගුණය පටන් නියමාකාරයෙන් මෙනෙහි කරා නම්
අනුස්සති ධර්මයක් බුද්ධානුස්සතිය හැටියට මෙනෙහි කරා නම් අපිට අපේ තුල දැනෙන්නට පටන් ගන්නවා බුදු ගුණය. බුදු ගුණය වැඩෙන්නට පටන් ගන්නවා. ඒ බුදු ගුණය වැටහෙන්නට පටන් ගන්නවා. සසරේ බය පිළිබඳව අපිට ඇති වෙන්නේ සංවේගයක්. ධර්ම සංවේගයට හිත පාදලා දෙනවා. අනේ මාව මරන්න එපා මට බයයි මගේ දරුවෝ දාලා යන්න බෑ කියන කතාව නෙමෙයි. අනන්ත සංසාර ගමනේ අර බයතුපත්ඨාන කියන විදර්ශනා කොටස මතුවෙන පටන් ගන්නවා. මේ ස්කන්ධ පංචකය හදාගෙන මම මගේ කියලා තෘෂ්ණාවෙන් බැඳිලා සසර ගමනට වැටිලා සතර පාය ඉපදිලා අප්‍රමාණ දුක් විඳා නේද කියලා දැනෙන්න පටන් ගන්නවා. එහෙමනම් මෙතනින් නිදහස් වෙන්න ඕනේ. මුංචිත කම්මියතා නිදහස් වෙන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිහිල්ලා මෙන්න මේ මාර්ගයට පිළිපන් ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. ප්‍රාණඝාත නොකිරීම ආදී වශයෙන් ශික්ෂණයට එනවා. තමා තුළ තමා අවබෝධය ඇති කරගන්න. එහෙමනම් ඒ සඳහා කයිනුසුවපත් වෙන්න ඕනේ. දැන් ඔබ මෙතෙන්ට ඇවිදගෙන කොහොමද ආවේ? දෙපයක් නැති වුණා නම්, දෙපයක් තිබුණත් ඇවිද ගන්න බැරි වුණා නම්, ඇවිද ගන්න ටික පුළුවන්කම තිබුණත් ඔබට අද උදේ ගිලන් වුණා නම් ඔබ සුවපත් වෙන්න ඕනේ. දෙපයක් නැති ඇත් උපතින් හෝ පසුව හෝ ඒ හැම මනසින්වත් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතන පුතේ අපිට විසඳ ගන්න දේ තියෙනවා. සමහරුන් කය නිරෝගී. හැබැයි මනස ගිලන් කරගෙන ඒ අයට කය ලැබුණු එක අන් අයට විපතක්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඔය දෙපා නිසා අනුන්ට කොච්චර කරදරද? ඔය අත් දෙක නිසා අනිත් අයට කොච්චර කරදරද? ඔය ඇස් දෙක නිසා, ඔය කන් දෙක නිසා, ඔය නුඹේ ඔය කට නිසා අනිත් අයට කොච්චර කරදරද? මේ අපි සුපසං ජීවිතයේ සීලය ගැන හික්මීම ගැන මේ සඳහන් කරන්නේ. එතකොට එහෙමනම් සමහරුන්ගේ කය නිරෝගී නැති වුණාට හැබැයි හිත සුපසං වෙච්ච මිනිස්සුયો පුතේ සමහර විට ලෝකේ ඔබ දැකලා ඇති ලෝකේ යන් තැන්වල දෙපයත් නැති අය දෑතවත් නැති අය ලෝකේ ජයගත් දේවල් තිබුණා. අපේ රටේ සමහර දුවලා විභාගය සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ 9ක්ම අරගෙන තිබුණා. අත් දෙකක් නැතුව පෑන අල්ලලා කකුලෙන් ලියලා ඒ විදිහට සාමාර්ථය ලැබුපයි. මේ වගේ මිනිස්සු ඒ අත්තන්ට කය නිරෝගී නොවුනත් මනස නිරෝගී වෙච්චි මිනිස්සු සුපසන්න වේද? සමහර කෙනෙකුගේ කය නිරෝගී වුණත් මනස ගිලන් වුණාම ඒ සුපසන් වෙන්නේ නේ. ඒ ඇත්ත එතෙන්ට දූ දාන්න වෙනවා. දූ කියන්නේ දුව කියන එක නෙමෙයි. දුව කියන්නේ නරකයි කියන එක. නපුරු කියන වචනේ සූ කියන්නේ හොඳයි. දූ කියන්නේ නරක තැන ගන්න වෙනවා. මෙන්න මේ නිසා මම නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි කියන ආත්මාර්ථකාමීත්වය නෙමෙයි. ධර්මයේ දකින්නත් ඉස්සෙල්ලා කයින් වගේම මම මනසින් සුවපත් වෙනවා. ඒ සුවපත් වුණාට පස්සේ මට දැනෙනවා දැන්. අනේ මට දැන් ලොකු පහසුවක් දැනෙනවා. සැනසෙල්ලක් ලැබෙනවා. මම දුකින් නිදහස් වෙලා මිනිස්සෙක් සතර පහ දුකින් නිදහස් වෙලා මනුස්ස ජීවිතයක් ලැබිලා මට සැනසෙල්ලක් තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නොවේද? අර පැහැදීම ඔස්සේ අපිට දැනෙනවා කුමක්ද කරන්න ඕනේ? ගත වෙන හැම මොහොතක්ම ඔය තියෙනවා කියන අවුදු 100 තියෙනවා කියන ඔක්කොටම 100ක් නැහැනේ. කාටවත් 100ක් නැහැ. දැන් මෙතනින් මේ තරුණ දරුවන්ගෙන් ඇහුවොත් පුතේ ඔබ කී දෙනෙක් දන්නවද අවුරුදු 100ට වඩා ජීවත් වුණා කියලා? සමහරට එක්කෙනෙක්වත් දන්නේ නැහැ කියලා මේ තරුණ දරුවෝ කියන්නේ ඉඩ තියෙනවා. වැඩි හිටියත් නම් කීප දෙනෙක් දන්නව කියලා දකින්න ඉඩ තියෙනවා. ඔබ හිත රිදෙන්න එපා. සමහර ඇත්ත නම් හිතන්නේ අවුරුදු 300 ජීවත් වෙයි කියලා. එහෙමනම් කොහොමවත් වෙන්නේ නැහැ මේ යුගය තුල නම්. බුදුරජාණන් වහන්සේ කාලෙත් 160 ජීවත් වුණේ. කෙසේ වෙතත් ඔය තියෙනවා කියන 100න් ආස්වාස ප්‍රස්වාසයේ පටන් හැම මොහොතක් පාසාම ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙනවා. දැන් ඔබ ආද ගෙදර යන්නේ පැයක් මෙතන වාඩිලා ඉඳලා පැයක් අඩු කරගෙන. හැබැයි ඒ පැය නම් සුපසන්ම පැයක් හැටියට හිතන්න. හේතුව තමයි හිත නිවන සසර ගමනේ දුකින් නිදහස් වෙන මාර්ගය හදපු පැයක් හැටියට හිතන්න. ධර්මය දැක්කේ නැත්තොත් අනිත් පැය 23 මොනවා වෙයිද කියන ඔබම තමයි තීරණය කරන්න ඕනේ. ධර්මය අවබෝධ කරගත්තොත් දුකින් නිදහස් වෙන තැනයි දුක හදන තැන නෙමෙයි. මේ විදිහට තමා කෙරෙන් දැකලා අජ්ජත් වශයෙන්. එහෙමනම් මම දුකින් සතර පය නිදහස් වෙලා මිනිසෙක් වෙලා මට මොන සැනසෙල්ලක් දැනෙනවද දැන්? ඉතින් මම කයින් නිදහස් වෙලා කයත් නිරෝගී කරගෙන කෙලෙස් වලින් ඇලෙන ගැටෙන බැඳෙන මුලාවෙන් මගේ හිත නිදහස් කරගත්තොත් මට මේ සසරින් නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අර කල තියෙන අර ගස්මුල් තියෙන ශූන්‍යාගාර තියෙන හුදකලා වෙන්න පරමාර්ථ ධර්මයේ වඩන්න භාවනා මාර්ගයට එන්න දේශනා කළා නොවේද? තමා මාර්ගයට යොමු වෙලා සුවපත් වෙන ගමනේ මා මෙන්ම දැන් මට අවබෝධය තියෙනවා. මට දක්වන ලෙන්ගතුකම මොන වගේද? මට ගහනවට බයිනවට කරදරයක් විපතක් වෙනවට පමණක් නෙමෙයි. මනසින්වත් දුකක් පීඩාවක් කැවිදිලා දුක් විඳිපු ඔබට බොහෝ අත්දැකීම් තියෙනවා. සමහර ඇත්තෝ නිදා ගන්න හොඳ ඇඳක් තියෙනවා. ගෙදර ඉන්නේ 5-6 දෙනයි.
4-5 දෙනෙක්. හැබැයි කාමර 10ක් 12. බොහෝ දේවල් තියෙනවා. ආහාර පාන තියෙන රසවත්ම. හැබැයි මට ওই මොකක්වත් දැනෙන්නේ නැහැ. මට ඔය මොකවක් ඕනේ නැහැ කියලා සමහර දවස් ඔබේ ජීවිතේ තියෙනවද? නිින්ද යන්නේ නැහැ කියලා. කොට්ටේ තෙමෙන තරමට හඬාගෙන ඔබේ වචන. කඳුළු පිස දමමින් මම රාත්‍රිය ගත කළා නේද? මතක් වෙනකොට බුරබුරා නගින ගින්දරක් වගේ මගේ හදවත පිච්චුණා නේද කියලා දැන් ඔබට දැනෙනවා. ඉන්සා මට දැනෙනවා දැන්. මනසිනුත් ගිලන් වුණාම මොනතරම් දුකද වේදනාවක්ද කියලා. මොනවා ලැබුණත් මොන තනතුරු තිබුණත් මොනතරම් මිල මුදල් කෝටි ගණන් තියෙනවා කිව්වා. කවුරු ඉන්නවා කිව්වා. ළඟින්ම ඉන්නවා කිව්වා. සුසුමට සුසුමක් ලඟ වෙන්න ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ තුරුල් වෙලා ඉන්නවා කිව්වා. හිත රිදුනම හිත ඇලීම් බැඳීම් ගැටීම් වලින් ඔද්දල් වුණාම ඒක ජීවිතේ ඔබටම තේරෙනවා ඇති. එහෙමනම් මමත් මනසින් සුවපත් වෙලා මේ ලෝකේ හැම මිනිස්සෙක්ම සියලු සත්‍යෝම සුවපත් වේවා කියලා දැන් ඔබට අවබෝධයෙන්ම මෛත්‍රියත් වඩන්න පුළුවන්. මේ විදියට ජීවිතය ගැන දකිනකොට දැන් ඔබට හිතෙන්නේ නැද්ද? අමුතෙන් කවුරුවක් පිටුපස්සෙන් ඉඳන් කෝටුවක් අරන් කියන්න ඕනේ. පොලිසිය ළඟින් ඉන්නත් ඕනේ. උසාවි ගැන කතා කරන්න කියන්නත් ඕනේ. ඔහොම කතා කරන්න එපා. නුඹ අල්ලලා ගිහිල්ලා මාංචු දාලා හිරේම දානවා කියලා බරපතල වැඩ ඇති වෙයි කියලා කවුරුවත් තරවටු කරන තැනකට එන්න ඕනේ. ඔබ තුලම ඔබට දැනේ. දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයෙන් මොනතරම් වටිනවද? මේක වරද්දාගත්තත් මම මේ ජීවිතේ පොඩි දෙයක් කළ අනුන්ගෙන් විපතකටපත් වෙන උහිරේ වැටුණා වගේ නෙමෙයි. සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අනුව අපි ಗುಣ දැන පැහැදීම් ඇති කරගත ධර්මය අනුව සතුන් වෙලාම ඉපදිලා. ගියල සිඳනකොට ගලාගෙන ගිය රුධිරය සිව් මහා සාගරයේ ජල කඳට වඩා වැඩිනවා. අනේ කොච්චර එහෙනම් අපි දුක් විඳින්නේ නැද්ද? පේනවනේ මාළු කොච්චර මරලා තියෙනවද කියලා බිලී කටු වලට හසු වෙලා. මොනතරම් සතුන්ගේ ගෙල කැපිලා කියලා. ඔබ වැඩිපුර සමහරට සංවේදී වන හඬන්න පටන් ගන්න ගව ඝාතනයක් වගේ දැක්කොත් හැම සතුෙකුටම ජීවිතයක් තියෙනවා. සියලු සත්‍යයන්ටම ජීවිතය දෙන්න ඕනේ. සමහර සතුන් සමහරට අපිට පේන ඔබේ නිවෙස්වල ඉන්න සතෙකුට පවා සුනක පුංචි සතෙකුට පවා පූසෙකුට පවා ගහන්න හැදුව හඬන හැටි, කෑ ගහන හැටි, දුවන හැටි, හැංගෙන හැටි. නමුත් සතුන් මරලා, ගෙල කපලා, කෑලි කෑලි වලට එල්ලලා ওই වගේ දාලා තියෙනකොට සංසාර ගමනේ මමත් ওই විදියට කපල කොටලා තියෙන්නට ඇති නේද කියලා අපිට හිතෙනකොට ඔබට හිතෙනවද? මම තවත් කෙනෙකුගේ රෝම කූපයකටවත් දැනෙන විදියට ඇස් බැල්මෙන්වත් බලන්නේ නැහැ නපුරු විදියට. එහෙමනම් ඒ විදියට ඇසෙන්වත් සුසුමෙන්වත් අනිත් අයට කරදරයක් වෙන්නේ නැත්තම් අත් දෙකෙන් හිතෙන් කරදරයක් කරයිද? වචනයෙන් කරදරයක් කරන්නේ නැහැ. පුතේ, පළවෙනි ශික්ෂාපදයේ රකින්න. අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන එක අපේ පොඩි දරුවන්ගේ පටා. පුංචි පන්තියේ වුණත්. එතකොට තමන් ඉන්න තැනින් අනිත් දරුවා තල්ලු කරනව නෙමෙයි. තමන්ගේ ආසනයේ නැගිටලා තමන් ඉන්න තැනින් නැගිටලා යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒ ආසනයේ පිරිනමන්න පවා වැඩිහිටියෝ නොවුණත් පුංචි දරුවන්ගේ ඉඳලා අපිට මේ පාඩම ගෙන්න පුළුවන්. එහෙමයි අපි හැමදෙරෝනේ ස්වාමීන් වහන්සේ එක දිගටම කාරණා කිහිපයක් පෙළගස්සපු නිසා මට ප්‍රශ්න කිහිපයක් මතුවුණත් උන්වහන්සේකට බාධා කරන්නට සිත් වූයේ නැහැ. ස්වාමීන් වහන්සේ අපි සිල් සමාදන් වෙනවා. එහෙම නැත්නම් අපි හිත සංවර කරගන්නවා, ශීලයක පිහිටනවා. අපි හිතනවා මම සිල්වත්ව සතුන් මරන්නේ නැහැ, මම කිසි කෙනෙකුට කරදරයක් කරන්නේ නැහැ කියලා අපි ඒ සමාදන් වෙනවා. නමුත් ටික වෙලාවක් ගියාට පස්සේ සමහරවිට කෙනෙක් අපව කේන්ති ගස්සන අවස්ථා සාමාන්‍ය සමාජයේ අපට දකින්න පුළුවන්. ඒ වෙලාවට අර ස්වාමීන් වහන්සේ කලින් සිහිපත් කළා වගේම අපි මුවින් පිට වෙන්න පුළුවන්. අපේ වචනෙන් කියනවා නම් මාව මාරයා අවශ්‍ය ගන්න යන්නේ කියන වචන අපෙන් පිට වෙනවා. නැත්තම් මගෙන් මරුන් කන්න එපා කියන වචන පිට වෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ඒක නොකලත් කායික වේදේ සිදු නොකලත් අනේ මම හිතලා නෙවෙයි මේක කිව්වේ, අනේ මම හිතලා නෙවෙයි මේක කළේ කියලා අපිට වෙලාවක හිතෙනවා. සහ අපි තවත් කෙනෙක්ගෙන් සමාව ඉල්ලන අවස්ථා ඕන තරම් තිබෙනවා. අපිට මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න. ඔය චමින පුතේ, මේ නිසා තමයි දැන් අපි මේ හිත පුරුදු කරන්න ඕනේ කියන්නේ. භාවිත බහුලීගත හිතක් බවට පත් කරන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. මේ වලට හේතු කීපයක් බලපන. පළවෙනි දේ තමයි දැන් අපි උපතක් ලබනකොට අපිට සත්පුරුෂ ආශ්‍රයක්, සත්පුරුෂ සංසේවනයක් අවශ්‍යයි. සෝවාන් මාර්ගයේදී දක්වපු කරුණු හතරේ පළවෙනි කරුණ තමයි සත්පුරුෂ සංසේවන. ඊළඟට සද්ධම්ම ශ්‍රවණ, යෝනිසෝ මනසිකාර, ධම්මානුධම්ම පටිපatti. සත්පුරුෂ සංසේවනයක් මුල ඉඳලා අම්මා අප්පච්චිගේ අම්මා තාත්තගේ ඉඳලා අපිට යොමු වුණොත් අපෙන් ඒ වචනේවත් පිට වෙන්නේ නැහැ.
හිතට යම් විටක දැනුණත් අපේ හිත සකස් වෙනවා. හොඳයි. මුලින් ඉඳලම ඒ විදියට සත්පුරුෂ ශාස්ත්‍රයෙන් gederදී ඒ වගේම ගුරුවරු යහළු හිත මිතුරෝ මේ ආදී වශයෙන්. ඒ පමණක් නෙවෙයි දෙමව්පියෝ මූලික පාඩම පුතේ කියලා දීලා තිබෙනවා නම් අර සිගාලවා සූත්‍රයේ සඳහන් කළා වගේ පාපානිවාරෙන්ති කල්යාණී නිවේසින්ති වශයෙන් පවින් වලක්වල යහපතේ පිහිටුවලා ආදී වශයෙන් යුතුයකම් සිද්ධ කොට තිබුණොත් මේ වචන තමයි හොඳ වචන. මේ වචන තමයි නරක වචන. ධර්මයේ කියන්නේ නෙලා පොරි. නිතරම සભ્ય වචනයක්, නිවැරදි වචනයක්, ප්‍රේමණීය හදයංගම. ඊළඟ කරුණාවෙන් මෛත්‍රියෙන් පිරුණු හදවතට දැනෙන වචනයක්ම සඳහන් කළ යුතුයි කියලා ඒක දහම උගන්වනවා. දෙමව්පියොනුත් හැකිතා දුරට මේ අදහස් පෙළ හිතවලට සකස් කොට තිබෙනවා නම් එතනින් මාර්ගය සකස් වෙනවා. ඒ වගේම අපි මොන තැනක ආශ්‍රයයට ගියත් මොන විදිහේ පිරිසක් කටයුතු කළත් අපි භාවනා කියන වචනයෙන් කියන කුසල ධර්ම හිත තුළ පුරුදු කරනවා කියන භාවේති කුසල ධම්මේ වඩේති ඒතායති භාවනා. කුසල ධර්ම හිත තුළ පුරුදු කරලා මනාකොට නැවත නැවත මානසිකාරය කරලා මෙනෙහි කළ පුරුදු කොට තිබෙනවා නම් කිසිදු අවස්ථාවක ඒවා වචනයෙන් පිට වෙන අවස්ථාවට එන්නේ නැහැ. දැන් දේශනාවේ පෙන්눔 කරනවා නිරන්තරයෙන්ම ඔබට අනුපස්සනා කියන වචනේ පුරුදු කර. අනුපස්සනා කියන්නේ යමක් හිතුවට පස්සේ, කළාට පස්සේ, කතා කරාට පස්සේ ඒක නැවත හිතලා බලන්න. මම මේ හිතපු දේ මොන වගේ දෙයක්ද? මම මේ කතා කරපු දේ, මම මේ කරපු දේ මොන වගේ දෙයක්ද? මට යහපතක්ද, අනුන්ට යහපතක්ද? සමහර දේවල් මට යහපතක්, අනුන්ට අයහපතක්. සමහර දේවල් මට අයහපතක්, අනුන්ට යහපතක්. සමහරට දෙමව්පියෝ දරුවෝ වගේ බොහෝ විට කරන දේවල්. සමහර විටක අම්මා අප්පච්චිට හොඳ නෙවෙන්න පුළුවන්. තමයිට දරුවන්ට යහපතක් කියලා හිතනවා. නිදසුන මොකද්ද කියලා ඒව සමහරට වර්තමාන කාලේ එහෙම විය යුතු නැහැ. නමුත් ওই පාසලක් හොයාගන්න බැරි වුණාම ටිකක් හොඳයි කියලා ඔබ හිතන විදිය දෙමව්පියෝ සමහර විටක හිතනවා මේක මම කරන්නේ නම් සමහර විටක හොඳ දෙයක් නෙමෙයි. නමුත් යහපත වෙනුවෙන් දරුවා වෙනුවෙන් කියලා. සමහරට ස්වාමියා බිරිඳ වෙනුවෙන් වෙන්නත් පුළුවන්. දැන් සීලය ගැන කතා කරන්නේ නිසා අපි ගැන සඳහන් කරලා කරුණාවෙන් සඳහන් කරන්නේ හිත හදන්නනේ. ඒ නිසා වරදක් වෙන්නේ සඳහන් කළාට සමහර තැනක මතරු ටිකක් හදන්න උදව් වෙන ඒකට කෑමක් හදන්න හැදුවොත් සමහරට ස්වාමි දියණිය ওই දේ කරන්න හිතනවා. ලෞකික වශයෙන් එයා තරහ කරගන්න නැතුව, කේන්ති ගස්සන්න නැතුව ඉන්න මම මේකට එක්කෝ අවශ්‍ය දෙයක් හදලා දෙනවා, උදව් කරනවා, නිස්සද්දව සිටිනවා කියන තැනක ඒක තමන්ගෙට හිතට හරි නෑ. හැබැයි අර පැත්තෙන් හිතලා ඒ දේ වගේ කරනවා. ඒ වගේ සමහර දේවල්. ඉතින් මේ වගේ බොහෝ දේවල් අපිට ධර්මානුකූලව පෙළගස්සන්න පුළුවන්. හිතන්න ඕනේ මේක සමහර තැනක මට අයහපතක්, එයාට යහපතක්. තවත් තැනක මටත් අයහපතක්, අනිත් අයටත් අයහපතක්. තවත් තැනක මෙතන තමයි වඩා හොඳම තැන මටත් යහපතක්, අනිත් අයටත් මටත් යහපතක්, අනිත් අයටත් යහපතක්. අනුපස්සනාවේදී ওই විදියට මෙනෙහි කරනකොට වඩාත්ම ගන්නම ඕනේ තමයි මට යහපතක්, ඒ වගේම අනිත් අයටත් යහපතක් කියන තැන. මොකද මේ ධහම තුල කිසි විටකවත් තමාට යහපතක් කරගෙන අනුන්ට යහපතක් කරන්නවත්, තමාට යහපතක් කරගෙන අනුන්ට අයහපතක් කරන කියන්නේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ අන් අය කියලා ගත්තත්, ඔබ ප්‍රිය වශයෙන් ගත්තත්, දරුවෝ ස්වාමියා බින්ද පවුලේ කියලා මේ తాවකාලික මුණ ගැහිීමක් නේ පුතා තියෙන්නේ. తాවකාලික මුණ ගැහිීමක් තිබෙන්නේ. දීර්ඝ වූ සංසාර ගමනේ මෙතන සිටින ඔබ අප පවා මේ ලෝකේ කොතනක හෝ අපිට දැන් සවන් දෙනවා නම්, බලාගෙන සිටිනවා නම් මේ දේශනාව සාකච්ඡාව අහගෙන ඉන්න ඔබත් අපිත් එක්ක සංසාර ගමනේ මුණ ගැහිච්ච වෙන්න පුළුවන්. උත්පත්ති ස්ථානයේ තියෙන ප්‍රධාන වශයෙන් 31යි. මේ 31 සක්වලවල සියලු සත්‍යෝම ඔවුන්ගේ සංසාර ගමනේ මනුස්ස ලෝකෙදී මනුස්ස ලෝකේ ලැබීම දුර්ලභයි. ඒ මනුස්ස ලෝකෙත් හමු වෙලා ඇති. අම්මා නොවුණු කෙනෙක්, පියා නොවුණු කෙනෙක්, දුව නොවුණු කෙනෙක්, පුතා නොවුණු කෙනෙක්, සොහුරා සොහුරිය වශයෙන් හැම ඥාතිත්වයකින්ම මුණ නොගැහුණු කෙනෙක් හොයාගන්න බැරි තරම් අපි ඔක්කොම මුණ ගැහිලා තියෙනවා. ඒක తాවකාලික මුණ ගැහිීමක් මේ තියෙන්නේ. එහෙමනම් ඒ මුණ ගැහිීම తాවකාලිකයි. ඊට වඩා දීර්ඝ ගමනක් දුක් විඳලාව ඊට වඩා දීර්ඝ ගමනක් යන්න වෙයි. ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් තණ්හා මදමාන කෙලෙස් හදාගත්තා. අන්න ඒ බව අවබෝධ කරගෙන මටත් යහපතක් වෙන්න ඕන, ඔබටත් යහපතක්. ඒක ස්වාමියා වෙන්න පුළුවන් ඔබ කියන්නේ, ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්, දෙමව්පියෝ දරුවෝ සොහොයුරිය. ඔබට ලෙන්ගතුයි කියන, ඔබට උදව් කරන. අනේ මට කොච්චර උදව් කරාද? ඒ අය මේ දේ කිව්වට පස්සේ මං කොහොමද බෑ කියන්නේ? හැබැයි හොඳ දෙයක්. කුසලයට හේතු වන දෙයක් නම් විනා
වැරද්දක් නම් කවුරු මොනවා කිව්වත් ඒක කරනවද? කළොත් ඒකේ ඇත්තන විපාකය මොකක්ද කියන එක නුවණින් හිතන්න ඕන. දැන් ධනංජාන සූත්‍ර දේශනාවේදී කියන සරියුත් මහ රහතුන් වහන්සේ අහනකොට ඔබ දැන් කොහොමද? සිල් රකින්නවද? දන් දෙනවද? යහපත් මාර්ගය යනවද කියනකොට ඔබ වහන්සේට වගේ නෙමෙයිනේ. මට දරුවෝ ඉන්නවා. පෞල් ජීවිතය තියෙනවා. ගවපට්ටිය තියෙනවා. ගවය රකින්න තියෙනවා. ඔය වර්තමානයේ බොහෝ කෙනෙක් කියන කතාව. හොඳයි ධනංජානි මරණ මංචකයේ වැතිරිලා ඔබට දැනනකොට දැන් නරපල්ලෝ නිරපල්ලෝ ඇවිදින්න අරගෙන යයි අපායට තමයි යන්න වෙන්නේ කියලා කවුරු කිව්වොත් මගේ මහත්තයා අරන් යන්න එපානේ මං වෙනුවෙන් තමයි ඔක්කොම කරේ කියලා නුඹට හිත හදාගන්න පුළුවන්ද? දුගතිය අනේකෙන් වළක්වන්න පුළුවන්ද? මගේ අම්මා අප්පච්චි ඔක්කොම වැරදි කරේ අපි නිසා කියලා දරුවෝ ඇවිල්ලා අඬලා වැළපිලා කෑ ගහලා කිව්වොත් ඒ දෙමව්පියෝ කරපු දේවල් අපිට දෙන්න කියලා කිව්වත් ඒත් පුළුවන් වේද? දෙමව්පියෝ දරුවන්ට ලෞකික ලෝක ජීවිතය කැප කරන්න කැමති බොහෝ සත්පුරුෂ දෙමව්පියෝ මගේ ජීවිතේ නැති වුණත් මගේ දරුවෝ වෙනුවෙන් කියලා හිතනවා. හැබැයි දරුවෝ කරපු පව් ටික නම් ගන්න පුළුවන් කමක් නැහැ. වැරදි දේවල් කරොත් නම් අනේ කමක් නැහැ. ඒකත් මට දෙන්න. මං දරුවෝ කරපු දේවල් ගන්න ලෑස්තියි කියලා දඬුවම් විඳින තැනකදී කෑ ගහලා කියන්න පුළුවන්. මට ওই දඬුවම දෙන්න කියලා. ඒ හැබැයි දුගතියට යනකොට නම් ඒ කතාව කියන්න බෑ. මෙන්න මේ නිසා මේ తాවකාලික මුණ ගැහිම වුණත් කරන කියන හිතන හැම දෙයක්ම අපි කලාට පස්සෙත් අනුපස්සනාවේ හිතන්න ඕනේ මේක යහපතක්ද අයහපතක්ද යහපතක්ම වෙන ආකාරයෙන් හැකිතාදුරට බැහැයි කියන තැනක ඉන්න එපා. චමීර පුතේ අද බොහෝ කෙනෙක් මෙහෙ මැහෙනකොටම හිතන දෙයක් තමයි ඔබ වහන්සේ ඉතින් ඔහොම දේශනා කළාට එළියට බැහැලා බලන්න ඕනේ. බස් එකකටවත් නැග ගන්න. තල්ලු කරයිවත් නැත්තම් ලැබෙයිද? ඒ වගේම දැන් ওই වාහන එලවනකොට නම් කියන්න හොඳ නෑනේ කාගේව මොන වාහනද කියලා ඔබ දන්නවා. මොන විදියටද? සමහරට හොඳ විදියට වාහන එලවන එක්කෙනා හැදුවත් පිටිපස්සේ ඉන්නේ මොන විදියට හැසිරෙනවද කියන. ඉතින් මේගොල්ලොත් එක්ක අපි කොහොමද? ඔබමනේ කියන්නේ එතකොට වැල හැරෙන පැත්තට මැස්ස ගහනවා විනා අපි මොකද්ද කරන්නේ කියලා කියන. නෑ. ඔය ඔක්කොම අවුරුදු 100කට වඩා 100ක් නෑ මතකයිනේ 100ට වඩා ඕනම නැති 120ක් විතර හිතා ගන්නකො 120කට වඩා අඩු කාලයක්. හැබැයි ඕනම මොහොතක් අවසන් මොහොත වේ. උඩට ගත්ත ආස්වාසේ ප්‍රස්වාස කළ නැවත ආස්වාස කරන්න මත්තෙන් සියල්ල අවසන් වේ. එවැනි ලෝකයක් තුළ කවුරු මොනවා කිව්ව මම සම්මුතිය තුළ සමහර දේවල් සම්මා ප්‍රයෝගය අවශ්‍යයි. සමහර තැන්වල සම්මා ප්‍රයෝගය අවශ්‍යයි. හිතේ තරහ වෛරේ නෑ. නමුත් සමහර විටක සම්මා ප්‍රයෝගයෙන් යහපත් වූ රවට්ටන නෙමේ මේ වෙලාවේ ආරක්ෂාවට මේ ලෙසින් මම කටයුතු කරනවා කියන තැනින් කටයුතු කරනවා. හැබැයි පස්පාවකට යමු වෙන්නේ නැහැ. මේ විදියට අනුපස්සනාවේදී අතීතයේ හිතපු කියපු කරපු දේවල් පවා මෙනෙහි කළා දෙපාර්ශ්වයටම ජීවිතේටම හැකිතා දුරට යහපතක් විදියට කටයුතු කරනවා කියන එක දකිනවා. එහෙම පුරුදුනාම චමීර පුතේ හිතට යම් සිතුවිල්ල ඔබ කියපු විදිහට සිල් අරගෙන ඉන්න දවසක විහාරෙදි වෙන්න පුළුවන් හොඳ තැනක වෙන්න පුළුවන් සිතුවිල්ලක් ඇති වුණාම මේ හිත දක්ෂයි. මේ හිත බොහොම දක්ෂයි. සංසාර ගමනේ පටන් ඇති වෙච්ච කෙලෙස් මේව බැහැර කරන්න තරම් මේව හොයාගෙන මේ විදර්ශනාව ඔස්සේ ගලවලා දාන්න පුළුවන්. මේ හිත දක්ෂයි. මේ හිත පුරුදු වුණාම අපි හිතමු ඇස දක්වන්නේ ඇස අසංවෘත වෙලා ඇස අසංවර වෙලා අසංවෘත කිව්වේ ඒකයි. කන නාසය දිව ශරීරය අසංවර වීම නිසා ධර්මයේ මොහොතක් බැහැර වීම නිසා සමහරුන්ගේ වචනය සමහරුන්ගේ හැසිරීම මේ දේවල් නිසා යම් විටක තරහවක් වෛරයක් ආවත් එනකොටම එත්තේසා තණ්හා uppajjamana uppajjati සම්මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ පැහැදිලි කරන විදිහට ඔන්න දැන් මගේ ඇස නිසා රූපයත් මුල් කරගෙන චක්කු විඥානය සිත පහළ වෙනකොටම මගේ හිත තුළට දැන් ආසාව මොන ආසාවද? එක්ක රාගය, එක්ක දේශය, එක්ක තරහව, එක්ක ඊර්ෂ්‍යා, එක්ක වෛරය. දැන් අපේ අර හිත පුරුදු වෙලා තියෙන්නේ අතීත සංසාර ගමනේ ඇති භයානක බව, දුර්ලභව ලබාගත මනුස්ස ජීවිතය, මේ උතුම් ජීවිතයේ වටිනාකම, දුර්ලභ මනුස්ස ජීවිතය අද මේ මොහොතේ අවසන් වුණා සතර පයන් ගැලවිලා අඩුම ගානේ සුගතියවත් උරුම වෙන්න මම මාර්ගය හදාගන්න මේ ඔක්කොම දැන් ඔළුවේ හදලා තියෙන්නේ. හරියට වෛද්‍යවරයෙක් ළඟට යනකොටම දකිනකොටම ඔය අසනීපය ඔළුවට ගොඩක් දේවල් එනවනේ. පුරුදු කරපු ඔක්කොම ටික ඔළුවට එන්න පුළුවන්. රෝගයේ නිදානය, මේ වෙච්ච දේවල්, මේකට ප්‍රතිකාරය, අතුරු ආබාධ, මේකට කොහොමද පත්‍යයන් වෙන්න ඕනේ, කොහොමද පරිස්සම් වෙන්න ඕනේ, කොච්චර කාලයක්ද ඔය ඔක්කොම දේවල් ඔළුවට එන්නේ පුරුද්දත් එක්ක. මේ සිතුවිල්ල එනකොටම අර පුරුදු කරලපු හිත එන්න පටන් ගන්නවා. මතුවෙන පටන්. එතකොට මොකද වෙන්නේ? එක විටම ඒක නතර වෙලා යනවා. ඔබ කියන විදියට කටට කියන්න ආවත්, හිතට හිතුවිලි ආවත්, අත ඇඟිල්ලක් එසවෙන්න ආවත් එක විටම හිත මත වෙලා මේ සියල්ල මතක් වෙනකොට
නුඹ කවුද? මොකද මේකේ ආදීනවය? නෑ. එහෙම වෙන්නේ නෑ කියන එක ධර්මයේ පෙන්න දැනෙන්න පටන්. හැබැයි ඒකට පුරුද්ද අවශ්‍යයි. භාවනාව අවශ්‍යයි. පුතේ සමහර කෙනෙක් අහගෙන ඉන්න පුළුවන්. සමහරට ඔය ඔහොම කියා දෙන අය තුලත් ඔය තරහ යන්නේ කේන්තියනේ කෑ ගහන්නේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම අහනවනේ. සමහර ඔය බලන අය ගොඩක් සිල් ගන්නවා. අපි දකින්නොත් හිට විහාරෙමයි ඉන්නේ. ඒ වුණාට පොඩ්ඩක් නැත්තම් කේන්ති යනවා. සමහර පුංචි දරුවෝ ඔය සමහර ආච්චි සීලාට කියන්නේ ආච්චි සීයා මොනවද භාවනා කරනෝනේ? ඇයි ඔය කෑ ගහන්නේ මොන තරම්? කැඩෙන දේ කැඩෙනෝනේ. මං ඉතින් ඊට පස්සේ වැරද්ද කරන්නේ දැන් ඇති. මට ඔය කැඩිච්ච දේ තල්ලගෙන බනින්න එපා මට. සමහර විටක කිව්වොත් පොඩ්ඩක් නතර වෙලා සංසුන්ව හිතලා බලන්න. පුංචි වුණත් පුංචි පුතා ලොකු වුණත් ලොකු මට මොකද්ද මේ කරපු අවවාදේ කියලා. ඒක හරියට චමීර පුතේ සරියුත් මහරහතුන් වහන්සේ ඇවිදින වැඩ ගමන් කරනකොට උන්වහන්සේ නොදැනුවත්වම සිවුරක කොනක් බිම ගෑවිමින් තිබෙනකොට එදිනම පැවිදි වෙච්ච සත්‍යවිරිදි සාමණේර නමක් සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ සිවුර කොනක් බිම ගෑවෙනවා කියලා. මේ කවුද? දකුණු අග්‍ර ශ්‍රාවක ප්‍රඥාවන්තෙන් අගතනතුරු ලැබූ උතුමන්ට. එදිනම පැවිදි වෙච්ච සත්‍යවිරිදි සාමණේර නම. උන්වහන්සේ බුදුරජාන් වහන්සේ වැඩ සිටින පැත්තට හැරිලා දොහොත් නගා වැඳගෙන අර සාමණේර නමට ආශිර්වාද කරා. අද දවසේ පැවිදි වුණත් මට යහපත් වූ අවවාදයක් කරන මම හිස් මුදුනින් පිළිගන්නවා. අපිටත් ඒ පුළුවන්ද? හිත සුපසන් කරගත්තොත් ජීවිතේ සුපසන් කරගන්න. ඒ වගේ අනතිමානී ගුණේ තියෙනකොට අපි ඒව බව දකින්න ඕනේ. එතකොට අර මේ පුතා ප්‍රශ්න කරපු වගේ අපි මේ විදියට ජීවිතයේ ඒ දහම් කරුණු පුරුදු කරා. මා දකින දේ තමයි පුතේ සමහරට අපි බොහොම කලබලෙන් පොත්පත් ලියා ගන්නවා. කියන දේ ලියා ගන්නවා. හරියට පොත්පත් කියවනවා. අහගෙන ඉන්නවා. හැබැයි එකද වචනයක්වත් ධර්මානුකූල වශයෙන් වඩා යහපත් වෙන්නේ අජ්ජත් බහිද්ද වශයෙන් අපි මුලින්ම සඳහන් කළා වගේ මේ සාකච්ඡා හැනකොට තමා තුළින් සාකච්ඡා කරගන්න. තමාටම කතා කරගන්න. කතා කරලා පරමාර්ථ වශයෙන් දැක ගන්න. සියල්ල හටගත්ත වගේම හේතුන් ප්‍රත්‍ය කරගෙන නැති වෙල යනවනම් දැන් ගැඹුරු තැනකට આવොත් මොනතරම් මම මගේ කිව්වත් මමවත් හැබෑවට ස්කන්ධ පංචකයට ප්‍රඥාප්තිය පනව ගත්තා මට අයිතියක් නැතිනම් එහෙමනම් මොනවද මම වෙන්නේ මග වෙන්නේ? ඔතනින් පටන් අරගෙන අර සිත පුරුදු කරගෙන තියෙනකොට අර ඔක්කොම ගුණත් සමග අපේ හිත නිවෙන්න පටන් ගන්නවා. අනුපස්සනාවත් උපකාරගෙන අතීතෙන් ඇතිවෙච්චි වැරදි ටිකින් ටික හැදෙනකොට අරව ඇහෙනකොටම සම්මුතිය තුල කටයුතු කරනවා. හැබැයි තමා තුල කෙලෙස් හදාගෙන නැවත එයට ප්‍රතිචාර දැක්වීමක් සිතුවිල්ලකින් වචනකින් හෝ ක්‍රියාවෙන් ඇති නොවෙන්න පුළුවන්. දැන් අපි මේ පුතේ සමීප වෙන්නේ අරහත් බෝධිය කියන තැනකට. නමුත් ඒක පටන් ගන්නත් ආරම්භ කරන්න ඕනේ. අන්න මෙය තමයි අපේ ඉලක්කය කියන තැනින් පටන් ගත්තොත් මුලදී එක පාරටම අර බොහෝ කෙනෙක් කියන විදිහට සමහරු කියන්නේ එහෙමනේ. බලන්න. මම නම් ඔය අසාධාරණකම් පෙන්වන්නම් බෑ. මට හරියට කේන්ති යනවා. මට ඔය අසාධාරණකම් ඉදිරියේ බලන් ඉන්නම් බෑ. මට මමවත් කවුද කියලා අමතක වෙලාම යනවා. ඔය කියන කතා හොඳ වගේ ඇහෙනවා. හැබැයි ඒක ධර්මානුකූල හොඳ නම් ඇහෙන්නේ නැහැ. ඔබ ඉතින් මුළු ලෝකෙම ওই විදියට දැක්කොත් එහෙම හැබැයි ඊළඟ වතාවනම් අසාධාරණකම් වලට විසඳුම් හොයන්න වෙන්නේ අපාය තමයි. අන්න ඒ නිසා අසාධාරණකම් කියන තැන දැක ගන්න. හැබැයි තමාගේ හිත තමාට අසාධාරණයක් කරගන්න ඕද කියලා සතර පාය හදන තැනකට තමා තේරුම් කරගන්නවා. ඒ නිසා අසාධාරණකම් බලන්න බෑ කියලා තමා නපුරුකමෙන් නපුරුකම් කරගන්න ගියොත් තමාට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒක ඉතින් සුපසන්න වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ සාකච්ඡා කරේ තව දුරටත් සීලය ගැන අපිට කතා කරන්න වෙනවා. එකින් එක ශික්ෂාපදයෙන් ඔස්සේ මේ මාර්ගය ඔබ හිතලා බලන ඔබටම දැනේ දීර්ඝ හුස්මක් උඩට එල්ල අරගෙන පහළට හෙල්ල බලන්න අපේ හිත මොනතරම් පිරිසුදු බවට පත් වෙනවද මේකම තමයි සුපසන් කියලා කිව්වේ. ඒ සුපහන් ජීවිතයේට ධර්මයේ තුල බොහෝ කාරණා කතා කළ යුතුව තිබෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට ඒ කාරණා පැයක කාල සීමාව තුළ කතා බහ කරන්න, ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඉතාම අසීරු කාර්යයක්. ඒ නිසාම අපි ලබන සතියට මේ වැඩසටහන එදියට රැගෙන යාමේ බලාපොරොත්තු ඇතිව සුපහන් ජීවිතයේ අද වැඩසටහනට සමාප්තිය එක් කරන්නට සූදානම් වෙන්නේ. මේ හැදිච්චකම කියන මාතෘකාවේදී අප ශික්ෂාපද 5ක පළවන ශික්ෂාපදය මේ සතුන් මැරීම එහෙම නැත්නම් ප්‍රාණඝාතය කියන කාරණාව කතා බහ කරන්නට යුතුන. එය තව බොහෝ විග්‍රහ කළ යුතුව තිබෙන කාරණාවක්. ඒ පිළිබඳව අපි ලබන සතියේ තව විග්‍රහ නකව ඒ තොරතුරු ඔබ වෙනුවෙන් කතා කරන්න සූදානමින් අපි ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු අද මේ පින්කමේ දායකත්වය ගැන කටයුතු කරන වෙදදුරුතුමන් ඇතුළු ඒ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න.
සදහවත් පින්වත්නි, අද මේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන ලැබුවේ අනුරාධපුර පාර තලාව නගරයේ පදිංචි කැඩුම් බිදුම් වෛද්‍ය ජී.පී. ෆොන්සේකා වෙද මහතා, එම මහත්මිය දියණිය, ඒ වගේම පුතාගේ මූලිකත්වයෙන් හා අනෙකුත් සියලු ඥාති හිත මිතුරන්ගේ සහභාගීත්වයෙන් යුක්තව මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා තලාවේ විසූ වෛද්‍ය ජී.එෆ්.එස්.ඩී. ෆොන්සේකා මහත්මයාණන්, තලාවේ විසූ ටී.ජී. සෝමරත්න මහත්මයා, තලාවේ විසූ යුද හමුදාවේ සේවය කළ සම්පත් බුද්ධික හේවා විතාන මහතා, මාතර දික්වැල්ලේ විසූ KW.Y. ධර්මවංශරාලහාමි, මාතර දික්වැල්ලේ විසූ බී.ජී.එම්.කේ. සිල්වා මහත්මිය එයත්න්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මූලික දායකත්වයේ සියලු දෙනාටත් සහභාගී වූ සියලු දෙනාටමත් එම පවුල්වල සියලු දෙනාටම සියලු කාර්ය මණ්ඩලයටත් අපේ බොරලන්දී වජින ඥාන ස්වාමින් වහන්සේ, අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම ඇත්තන්ටත් චමිර පුතා ඇතුළු රටවැසි සියලු දෙනාටමත් සියලු රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ තුන් සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවට දායකත්වය ලබා දෙමින් ඔබ කටයුතු කළ උතුම් ශාසනික මෙහෙවත් ඔබගේ දෙලොව ජීවිතය සූපත් කරගන්නටත් ඇති කරගත්තා වූ දායකත්වය නැවතත් මෙනෙහි කරගෙන සිස්සුවපත් කරගෙන ඉහත නම් සඳහන් කළා. ඔබ හැම නමින් මේ දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඉතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි මේ දුණු ඥාතීන්ට පින්පතා සාදු කියන්න. පින් කැමැති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. එසේ සතුටටපත් වුණා වූ සියලු දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් දායකත්වයේ ඉසුළු වෛද්‍ය ජී.පී. ෆොන්සේකා වෙද මහත්මයාම මහත්මිය ඒ දරුවන් ඇතුළු පවුලේ හැමටත් මේ අවස්ථාවට සහභාගී ඔබටත් රටවැසි ලෝවැසි මේ සාකච්ඡා ශ්‍රවණය කළ ඒ හැමටත් බෞද්ධාකාරමල ඔබ සියලු දෙනාටම නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසීලා ජීවිත ගමනේ හැම සැනසෙල්ලක් යහපතක් අභිවෘද්ධියක් පිණසම වේවා. මේ රටටත් ඒ වගේම ජාතිය දහම මේ රටවැසි සියලු දෙනාටම සියලු යහපත අභිවෘද්ධිය පිණස වේවා. පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ රැකවරණය නමුද වේවා. එම දෙවියෝ ධර්මාභෝධය ලබා සැනසෙත්වායි දෙවියනට පින්පතාත් සාදු කියන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. සාදු සාදු සාදු. සුපුරුදු ලෙසින් මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට වදාළ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදර්ශනාරාම සදහම් සෙනසුනේහි ගරු අනුශාසක ආචාර්ය පූජනීය මිරිසේ ධම්මික අපේ හාමුදුරුවෝ ස්වාමින් වහන්සේ කුමන මොහොතක වැඩම කළත් ස්වාමීන් වහන්සේගේ කාරුණික සිනහවත් ඒ වගේම හිස අතගා සිදු කරන ආශිර්වාදයත් අපි හැමදාම අපේක්ෂා කරනවා. ඒ නිසාම ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. තවත් බොහෝ කාලයක් අර්ථයෙන් ධර්මයෙන් ඔබ අපට මේ මඟ කියා දෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය සැලසේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. නිලන්තකාරියා පෙරමුණ කැමරාකරණයෙන් සහයෝගය එක්කලා ඒ වගේම කුමුද උදාර අද දෘශ්‍ය සංකලනය සිදු කළා. ඒ වගේම ශ්‍රව්‍ය සංකලනය කළා. ලහිරු දිසානායක ඒ හැමදිනාටමත් අපි ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් සුපහන් ජීවිතයෙන් සමුගන්නවා. ලබන සිකුරාදා හැම වෙන අපේක්ෂාවෙන් හැමදිනාටම තෙරුවන් සරණයි.